සුබ දවසක් හැමෝටම. මම අද ආවේ අපි කලින් දවස්වල කතා කරා 10 වසරේ තුන්වෙනි වරට එන්න පුළුවන් කෙටි ප්‍රශ්නයි ව්‍යුහගත රචනා ප්‍රශ්නයි. ඒතර අද තියෙන්නේ දෙවෙනි කොටස. ඒ කියන්නේ රචනා ප්‍රශ්න. ඒතර ඒක ඔයාලා දන්නවා A කොටසයි B කොටසයි කොටස් දෙකක් තියෙනවා. අද අපි A කොටසේ ප්‍රශ්න තුනක් කතා කරමු. හරියට කොහොමද මේ ටික බලන්න. බලන්න මුලින්ම දෙන මෙහෙම එකක්. කිසියම් වැඩක් දිනකට පැය 8 බැගින් වැඩ කරන කම්කරුවන් 12ක් යොදවා දින 5ක් තුළ නිම කළ හැකි බව ඇස්තමේන්තු කර ඇත. මුල් දින තුල තුලා කම්කරුවන් 12ම වැඩේ යොදවා ඇති අතර නියමිත කාලයට අමතරව ඔවුන් සියලු දෙනා පැය 2 බැගින් අතිකාල සේවය යොදවන ලැබේ. හරි මේක කියනවා කම්කරුවන් ටිකක් ඉන්නවා ඒක මේ මොකක් හරි ක්‍රියා කරන සඳහා යොදවනවා. හරිද? මේකේ දවස් දින 5ක වැඩක් කියලා කියන්නේ. හැබැයි මුලින්ම දින 3ක් ගැන කතා කරනවා. හරිද? එතකොට අපි දින 5 කියන්නේ දින 5ේදී කරන වැඩ ප්‍රමාණය මුලින්ම හොයාගමු. හරිද? එතකොට මම අහලා තියෙන මුලින්ම මුළු වැඩ ප්‍රමාණය මිනිස් පැය කීයද කියලා අහලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ රෝබිලක්ක එක. එතකොට අහන්නේ මුළු වැඩ ප්‍රමාණය. මුළු වැඩ. එතකොට ඒක අපි ගන්න මෙහෙම. බලන්න මේකේ ඉන්නවනේ මිනිස්සු ගන්න කීයද 12යි පැය ගන්න 8යි. හැබැයි දවස් 5ක් කියලා කියන මේකේ මේක පහෙනුත් ගුණ ගන්න ඕන. වෙනස මේකයි. 12 8මුත් ගුණ කරන්නේ ඒ වගේම දවස් 5ක් එක පහෙමුත් ගුණ කරන්න ඕන. බලන්න එතකොට මේක එනවා 8 40 40 12 480යි 480යි මිනිස් පැය. හරිද? ඒකේ මිනිස් පැය. හරි. ඔක තමයි පළවෙනි එකේ උත්තරය. ඊට පස්සේ කියනවා මුල් දින 3 තුළ අවසන් කරන ලද වැඩ ප්‍රමාණය මිනිස් පැය කීයද කියලා. හරි. දින 3 තුළ වැඩ. ඒක අපි ගන්න කොහොමද? අපි දන්නවා දින 3 තුළ දින 3යි. එතකොට මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? ඒ කම්කරුවන් 12යි. හැබැයි පැය කියනකොට පැය දෙකක වැඩි අධිකාල සේවාවක් කියනවා මේක. එතකොට කියන්නේ. එතකොට එනවා කලින් වැඩ කරේ 8යි දැන් 10ක් කියලා එනවා. බලන්න 120යි 360ක් කියලා එනවා. දැන් 360යි මිනිස් පැය. මේ දවස් 3ක් තුල කරපු වැඩ ප්‍රමාණය. ඊට පස්සේ බලමු ක්‍රමයක 3 මුල් දින 3 තුළ අවසන් කරන ලද වැඩ ප්‍රමාණය මුළු වැඩ ප්‍රමාණය කවර භාගයක්ද කියලා අහනවා. හරි. එතකොට අහන්නේ කවර භාගයක්ද කියලා. මුළු වැඩ ප්‍රමාණය කියන මිනිස් පැය 480යි. අපි ඉතින් කරලා තියෙන දින 3 තුළ මිනිස් පැය 360යි. එතකොට මිනිස් පැය සුළු වෙලා 480යි 360යි 120 සුළු කරන්න පුළුවන්. එතකොට උඩ එනවා 3ක් යට එනවා 4ක්. එතකොට එනවා 4 3ක් මේ රටේ වැඩ ප්‍රමාණය ඉවර කරලා තියෙන්නේ. අන්න ඕක තමයි මේකේ තේරුම. දවස් 3ක් තුල. ඊට පස්සේ ප්‍රමේයක 4 දින 2 3කට පස්සේ කම් කරන 7 දෙනෙකු වෙනත් වැඩකට යොදවන ලදිනම් ඉතින් කම් කරන ලවා නියෝජිත වැඩ අවසන් කිරීමට ඔවුන් දිනකට පැය කීයකකින් වැඩ කළ යුතුද? හරි. මෙතන එතකොට තව කම් කරන 7 දෙනෙක් අයින් කරනවා. දැන් ඉතින් කම් කරන 5 දෙනෙක්. අන්නේ 5 දෙනාගේ දවස් දෙකකදී කරගෙන උන වැඩ ප්‍රමාණය කරනවා. හරිද? බලන්න මම මුලින්ම ඉතිරි වැඩ ප්‍රමාණය ගන්නවා. ඉතිරි වැඩ ප්‍රමාණය. අපිට මේ ඉතිරි වැඩ ප්‍රමාණය ගන්න ක්‍රම ගොඩක් තියෙනවා. මම කරන්නේ 480 300ට අඩු කරනවා. හරිද? 480 300 මේ මිනිස් පැය. එතකොට එනවා මිනිස් පැය 120ක්. ඊට පස්සේ අපි බලමු දැන් මේකෙන් මෙන්න මේ මිනිස් පැය 120 වැඩ කරන්න තියෙන ප්‍රමාණය අන්නේ වැඩ කරන්න තියෙන ප්‍රමාණය අපි මෙන්න මේ සමීකරණයට ආදේශ කරනවා. එතකොට මිනිස් පැය 120 සමානයි දැන් මිනිස්සු කියලා දෙන්නේ 7ක් අයින් වෙනවානේ. එතකොට 5ක් ඉන්නවා. එතකොට අපි වැඩ කරන දවස් ගන්න ගිය දවස් 2යි කාලය අපි දන්නේ. මම දිනකට දෙන පැය ගන්න අපි දන්නේ. ඒක T කියලා දානවා. හරිද? හරි. ඔක තමයි
වෙන්නේ. එතකොට දැන් අපිට මෙතන t හොයන්න ඕනේ. එතකොට මෙතන 120 සමාන 5 වල 2 10යි 10යි t. එතකොට අපි දෙපැත්තම 10න් බෙදනවා. එතකොට t සමාන කියලා එනවා පැය 10යි. ඒ කියන්නේ හරිනම් දවසකට පැය 10ක් මේකට වැඩ කරන්න ඕනේ. ඔබ තමයි මේ t 10 කියලා ආපු එකේ තේරුම. හරිද? ඔයාලට තේරෙන්නේ කියලා මම හිතනවා. හරි ඊට පස්සේ අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. බලන්න දී ඇති ශීතල ප්‍රස්ථාර ඇසුරෙන් අසායද ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා දෙවි දෙන්න. බලන්න මුලින්ම හොඳට ප්‍රස්ථාර බලන්න. මොකද මම ඒක අඳින්න අදහස් කරන්නේ මම මේකේ තියෙන ලක්ෂණ ටික ඕනනම් ලකුණු කරගන්න. අපිට මේක වැදගත්ම ලක්ෂණය තියෙනවා හැරවුම් ලක්ෂය බිඳුවේ ඍණ 3 ආයෙ තියෙනවා A ලක්ෂ්‍ය ගණනාංක තියෙනවා ඍණ 1 ඍණ 2 B ලක්ෂ්‍ය ගණනාංක තියෙනවා 2 1. හරිද? මුලින්ම හන ශ්‍රිතයේ අවභාගය. එතකොට අවභාගය ගන්න කොහොමද අපි? ප්‍රස්ථාර y අක්ෂය. ප්‍රස්ථාර y අක්ෂයේ අඩුමගේ තමයි අවභාගය කියන්නේ. එතකොට අවභාගය කියන්නේ y සමාන ඍණ 3. අවභාගය y සමාන ඍණ 3යි. හරි ඊට පස්සේ අපි යම් බලන්න ශීතේ හැරවුම් ලක්ෂ්‍ය කණ්ඩායම. හැරවුම් ලක්ෂ්‍ය කියන්නේ ශීතේ වෙනස් වෙන ලක්ෂ්‍ය. එතකොට බලන්න මේ හැරවුම් ලක්ෂ්‍ය කණ්ඩායම කියන්නේ බිඳුවේ ඍණ 3. බිඳුවේ ඍණ 3 තමයි හැරවුම් ලක්ෂ්‍ය කණ්ඩායමක. හරි ඊට පස්සේ අපි රෝගිනත 3ට යන්න. බලන්න ඒක විදිහට මෙහෙම එක වර්ග ශීතේ සමීකරණය y සමාන ax ධන b ආකාරයෙන් තියන්න. මම ඒක මුලින්ම ලියා ගන්නවා. y සමාන ax වර්ග ධන b විදිහට ලියන්න කියලා කියන්නේ. හරි. එතකොට මම කරන්නේ මෙන්න මේ ප්‍රස්ථාර තියෙන මොන ප්‍රස්ථාර ලක්ෂ දෙකක්ම තෝරා ගන්නවා. අපිට ලේසිම ලක්ෂ දෙක බිඳුවේ ඍණ 3 ඍණ 1 ඍණ 2 එහෙම ගන්නත් පුළුවන්. මම බිඳුවේ ඍණ 3යි ඍණ 1 ඍණ 2යි ගන්නවා. ඔයාලට හොඳටම තේරෙනවා මෙන්න මේ ලක්ෂ දෙක හරහා මෙන්න මේ සමීකරණ මේ ප්‍රස්ථාරය යනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ලක්ෂ දෙක මේකට ආදේශ කරාම මේක තෘප්ත වෙන්න ඕනේ. හරිද? මේ සමීකරණ තෘප්ත වෙන්න ඕනේ. හරි. මම එහෙනම් ආදේශ කරලා බලන්න. මම මුලින්ම මේක ආදේශ කරනවා. x වෙනකොට බිඳුව y වෙනකොට ඍණ 3. එතකොට ඍණ 3 සමානයි a වරක් බිඳුවේ වර්ගය ධන b. එතකොට අපිට මෙතනින් a වරක් බිඳුව කියන්නේ බිඳුවයි. එතකොට මේකේ b හොයන්න පුළුවන්. එතකොට b සමාන වෙනවා ඍණ 3යි. හරිද? ඊට පස්සේ මම අනිත් කාරණාවක ආදේශ කරනවා. එතකොට x වෙනකොට ඍණ 1යි y වෙනකොට ඍණ 2යි. එතකොට ඍණ 2 සමානයි a වරක් ඍණ 1 වර්ගය වරක් b. එතකොට b වෙනවට ඍණ 2 දාගන්න පුළුවන්. බලන්න ඍණ 2 සමානයි ඍණ 1 වර්ගය a ඍණ 3යි a සමානයි 1ක් කියලා එනවා. හරිද? දැන් අපිට සමීකරණ ලියන්න පුළුවන් a වෙනකොට ගන්නවා b වෙනකොට දාන්න. එතකොට සමීකරණ දෙනවා y සමාන a වෙනකොට 1 එක ලියන්න ඕනේ. එතකොට x වර්ග ඍණ 3. මෙන්න මේක තමයි ප්‍රස්ථාර සමීකරණ. බලන්න තේරෙනවද අපි කරේ ඒකේ ලක්ෂ්‍ය කණ්ඩායම් ආදේශ කරලා මේ සමීකරණේ ගොඩනගා ගත්ත එක. හරි ඊට පස්සේ බලන්න රෝමෙලක 4. ශීතයේ ඍණ වැඩි වෙන x පරාසය. එතකොට බලන්න ශීතයේ ඍණ වැඩි වෙන x පරාසය. අස්තර කොට බලන්නේ කොහොමද තේරුම් ගන්න පුළුවන් කියලා. ශීතයේ ඍණ වැඩි වෙනවා නේ. මම පොඩ්ඩක් මේක නැතුව ප්‍රස්ථාර කඩුවා වගේ ඇදලා පෙන්නන්න. එතකොට මේක x අක්ෂය මේක y අක්ෂය. එතකොට මෙතනින් පල්ලයට තියෙනවා ඍණ මෙතනින් පල්ලයට උඩට තියෙනවා ධන. හරිද? එතකොට අපේ ගන්න ශීතයේ ඍණ වැඩි වෙනවා. බලන්න ඍණ පැත්ත ගත්තා. මෙතනින් ඉඳන් මෙතන එදී y අක්ෂය මෙතන බිඳුව මේ හැරේ ඍණ. එතකොට y එක අඩු වෙනවා. එතකොට මේක මොකද්ද? ඍණව අඩු වෙනවා. බලන්න මෙතන ඉඳන් මෙතන යද්දි මේ හැරේ ඍණ 5 ගේ ඉඳන් මෙතන යද්දි ඍණ 5 ඍණ 3 මෙතන යද්දි y ගේ බිඳුව වෙනවා. එතකොට වැඩි වෙනවනේ. එතකොට ඍණව වැඩි වෙනවා. එහෙනම් අපි කොයි පරාසයෙන් තෝරන්න ඕනේ? ශීතයේ ඍණ වැඩි වෙන x පරාසය. එතකොට ඍණ වැඩි වෙන මෙතන ඉඳන් මෙතන x පරාසය නහන්න. එතකොට රෝම ඉලක්කම් 4 උත්තර එනවා. මෙතන තියෙන බිඳුව අතන තියෙනවා අපි ප්‍රස්ථාරයෙන් බලන ගත්තොත් 1.8 කියලා හිතනවා. මෙතන 1.8. එතකොට පරාසය එතන x
බිඳුවකට වැඩි 1.8කට වඩා අඩුයි. මෙන්න මේක තමයි පරාසය. තේරුම් ගන්න හිතනවා. සිතන වැඩි වෙන පරාසය. ඊට පස්සේ රෝමයක්ක් 5. බලන්න A හා B ලක්ෂ දෙක හරහා ගමන් කරන සරල රේඛ ප්‍රස්ථාරයේ සමීකරණ ලියන්න. හරි. සමීකරණ ලියන්න ඕන. එතකොට මේක සමීකරණ ලියන්න අපිට මොනවද ඕන බලන්න ඔයාලා හිතලා. එතකොට මේක ඕන මෙහෙම දෙයක්. ඔයාලා ලක්ෂ දෙක මම පොඩ්ඩක් අර්ධාරකින් ලියාගෙන A ලක්ෂය කියනවා ඍණ 1 ඍණ 2 B ලක්ෂය දිනනවා 2 1. එතකොට ඔයාලට මතකද සරල රේඛාවක් සමීකරණ ලියන්න අපිට මොනවද ඕනේ කියලා. අනුක්‍රමණය වෙන අන්තර්කණ්ඩය ඕනේ. හරි. ඒකට අපිට බලන්න මෙන්න B ලක්ෂ දෙකෙන් අනුක්‍රමණය අන්තර්කණ්ඩය හොයාගන්න වෙනවා. මම අනුක්‍රමණය සිම්පල් M කියලා කියනවා. එතකොට අනුක්‍රමණයෙන් y කණ්ඩායම් අතර වෙනස. හරි. මම මේ y කණ්ඩායම මේ y කණ්ඩායම අඩු කරේ. 1 ඍණ 2. එතකොට x කණ්ඩායම අතර වෙනස ගත්තොත් 2 ඍණ 1. බලන්න එතකොට අනුක්‍රමණය වෙනවා. මෙතන උඩට 3යි යටත් 3. එතකොට සමාන 1යි. හරිද? අනුක්‍රමණය එකක් ආවා. හරි. දැන් අපි අනුක්‍රමණය හොයාගෙන ඉවරයි. දැන් අපිට අන්තර්කණ්ඩය ඕන. අන්තර්කණ්ඩය ගොම් කරන්නේ මෙහෙම කරන්නේ. අපි දැන් පස්කාර සමීකරණ y සමාන mx ධන c y සමාන mx ධන c ආකාරයේ පස්කාරය තමයි මෙතන තියෙන්නේ. එතකොට y වෙනකොට මේ ලක්ෂය කණ්ඩායම x වෙනකොට ලක්ෂය කණ්ඩායම අපි අනුක්‍රමණය කරලා ඒකට ආදේශක c කියගෙන හොයන්න පුළුවන්. මම මෙන්න මේ b කණ්ඩායම දරගෙන එතකොට y වෙනකොට 1 m වෙනකොටත් 1 වර x වෙනකොට 2 ධන c. එතකොට c සමාන ඍණ 1ක් කියලා එනවා. මේක මෙහාට ගත්තේ. එතකොට දැන් ප්‍රස්ථාර සමීකරණය ලියුවොත් y සමාන m1යි ඒක ලියවන තවලන mx ධන c. c වෙනකොට ඍණ 1. එතකොට ප්‍රස්ථාර සමීකරණයේ y සමාන x ඍණ 1. මෙන්න මේක තමයි ප්‍රස්ථාර සමීකරණය. හරි. ඊට පස්සේ අපි තුන්වෙනි ප්‍රශ්නට යනවා. බලන්න මේකේ තියෙන සමීකරණ ගොඩනගා. හොඳට මේ ප්‍රශ්නේ කියව ගන්න ඕනේ. බලන්න එක් දිනක චිත්‍රපට දර්ශනයේ නැරඹීම සඳහා සිනමා ශාලාවක යන සිසුන් ගන්න එදින පැමිණ වැඩිහිටියන් ගන්න දෙගුණයක් වුණා. හිතන්නකෝ වැඩිහිටියන් ගන්න 10යි ද වැඩිහිටියන් ගන්න 10යි ද ළමයි ගන්න කියන 20ක් වෙන්න ඕන. හරිද? අන්න ඔක තමයි තේරුම. ඊට පස්සේ කියනවා එදින දර්ශන ප්‍රවේශවල අලෙවින් සිනමා ශාලාවල ලැබුණු ආදායම රුපියල් 14000ය. දවල් ප්‍රවේශ පත්‍රයේ මිල රුපියල් 100ක්ද වැඩිහිටි ප්‍රවේශ පත්‍රයේ මිල රුපියල් 150ක්ද නම් එම චිත්‍රපට දර්ශනය සඳහා සහභාගී වූ සිසුන් ගණන x ද වැඩිහිටියන් ගන්න y ද ලෙස කියන සමගාමී සමීකරණ ගොඩනගා ගන්න ඕනේ. හරි. සමගාමී සමීකරණ ගොඩනගා ගන්න ඕනේ. බලන්න ඒක කරන්න අපි ලේසි මෙහෙම. මම මේක මහා ගන්නවා. එතකොට ළමයි ගන්න x උයි වැඩිහිටියන් ගන්න y විදිහට ගන්න ඕනේ. මම මෙහෙම සමීකරණ ගොඩනගා ගන්න. එතකොට ළමයි ගන්න x විදිහටයි වැඩිහිටි y විදිහටයි ගන්න. හරි. මේක තමයි මුලින්ම කියන්නේ. අන්න අපි මේක මුලින්ම දෙන වාක්‍ය ගම සමාන කිරීම. බලන්න පැමිණි සිටි ළමුන් ගන්න එදින සිට පැමිණි සිටි වැඩිහිටියන් ගන්න නම් දෙගුණයක් පෙරවන්න. එතන ළමුන් 20යි නේ වැඩිහිටියන් 10යි නේ. ඒක ළමුන් කියන්නේ x නේ. එතකොට x බෙදීම 2 සමානයි y. මම අර 20 කතාව කියපුවා හරි දාගන්නකොට. එතකොට 20 සමානයි 10 වෙනකොට 20 දෙකෙන් බෙදන්න ඕනේ. يعني x දෙකෙන් බෙදන්න ඕනේ. ඒක මම පළවෙනි එක කියලා ගන්නවා. හරිද? ඊට පස්සේ තව සමීකරණයක් තව සමානතාවක් ගන්නවා. බලන්න මේක ලැබිච්ච ආදායම දෙනවනේ. එතකොට කුඩා ළමයෙක්ගෙන් 10කුයි වැඩිහිටියෙක්ගෙන් 150යි නේ. එතකොට 10 දෙනෙක් හිටියොත් 10 10න් ගුණ කරන්න. ඒ වගේම x ගණන් ඉන්නේ එතකොට 100 x වලින් ගුණ කරන්න ඕන. ධන 150 වරක් y. මොකද y දෙනෙක් ඉන්නවනේ වැඩිහිටියන්. ඒක සමානයි 14 18. ඒක අපි අංක 2 කියලා ගමු. හරිද? ඔය සමීකරණ දෙක තමයි අපිට ගන්න තියෙන මේ අසමානතාවය. ඊට පස්සේ අපි දැන් මේක විසඳමු. මේක ලේසි ඔයාලට y වෙනකොට x බෙදීම දෙක දාන්න තියෙන්නේ. නැත්තම් මේක සුළු කරලා ගන්නවා දෙපැත්තම දෙකෙන් ගුණ කරනවා. එතකොට x සමානයි 2ක් y කියලා එනවා.
එතකොට මට x වෙනකොට 2ක් වගේ දාන්න පුළුවන්. එතකොට 100 වරක් x වෙනකොට 2යි වගේ දානවා. 2යි වගේ දාන 150යි y සමාන 14000. එතකොට මෙතන සුළු කරමු. මෙතන එනවා 200යි y මෙතන 150යි y. එතකොට එනවා 350යි y. 350යි y සමානයි 14000. දැන් දෙපැත්තම 350යි බෙදමු. මේක ලේසි වලට මෙහෙම බෙදන්න. පාර 35ම බෙදන්න පුළුවන්. හරිද? බලන්න මෙතන එනවා 4ක්. එතකොට 40ක් එනවා. එතකොට y සමානයි 40ක් කියලා එනවා. හරිද? y සමානයි 40යි. අපිට දැන් x ගන්න පුළුවන්. එතකොට x කීයද? x සමානයි දෙපාරක් වයිනේ. x සමානයි 80යි. මෙන්න මේක තමයි x වලට y වලට යගයක් දෙක. හරි. එතකොට අපි රෝම ඉලක්කම් 1යි රෝම ඉලක්කම් 2යි සාකච්ඡා කරා. එතකොට රෝම ඉලක්කම් 1 දෙන්නේ සමගම ස්වයං දෙක ගොඩනගන්න. ඊට පස්සේ මේ රෝම ඉලක්කම් 2 දෙන්නේ x y යගයක් ගන්න. හරි. ඊට පස්සේ අපි b කොටසට යනවා. බලන්න b කොටස දීලා දෙනවා සමීකරණ උත්තර කරන්න. එතකොට ඒකත් ගොඩක් වැදගත් ඔයාලට සමීකරණ උත්තර කිරීම. බලන්න ඒක දීලා දෙනවා මෙහෙම එකක්. v සමානයි u වර්ග ධන 2ක් as මේක චලිතය සම්බන්ධ සමීකරණයක් ඔයාලට ඒව තව කියලා නැහැ. අපි මේකේ උත්තර කරනකොට u. එතකොට u උත්තර කරන්නේ u තියෙන මේක ඇතුලේ අපිට දෙපැත්තම වර්ග කරන්න වෙනවා. එතකොට v වර්ග සමානයි මේ පැත්ත වර්ග කරනකොට වර්ගමූල නැති වෙනවා. මම ඒක නැති වෙන ඉඳන්ම මෙහෙම ලියනවා. u වර්ග ධන 2ක් as දැන් අපි u නේ තරි කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ 2ක් as මේ පැත්තට ගන්නවා. එතකොට හොඳට මතක තියාගන්න දැන් ධන ලකුණක් තියෙන එක විහාරයේදී ඍණ ලකුණක් වෙනවා. u වර්ග දැන් අපි u හැරෙන දෙපැත්තම වර්ගමූල ගන්න වෙනවා. එතකොට v වර්ග ඍණ 2ක් as එතකොට මේ පැත්ත වර්ගමූල ගත්තේ ධන හෝ ඍණ අනිවාර්යෙන් දාන්න මතක තියාගන්න. එතකොට මේක වර්ගමූල ගත්තේ u ඉතුරු වෙනවා. එන්න මේක තමයි උක්ත කිරීමේ අවසාන පියවර. හරිද? එහෙනම් අපි අද ප්‍රශ්න තුනක් කතා කරා නේද? එතකොට මම හිතනවා මේ ප්‍රශ්න තුන හරියට තේරුණා ඇති කියලා. එහෙනම් මම තව ප්‍රශ්න තුනක් කරන්නේ ඒ කොටසේ ඊළඟ වීඩියෝ එකේ. එතකොට සුබදා.